नमस्कार बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मद्यपमादत्ताना वेरमणि सिक्खापदं समादियामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सद्मुक्तदाम् धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स दानं च धम्मचर्याच ज्ञातकानं च संदहो अनवद्यानि कम्मानि एतं मङ्गलमुत्तमं तीति श्रद्धावन्त गंगदिव हिमालय තියෙනවා
මානස විල කියලා කොහොම ලස්සන විලක්. මේ මානස විලේ ජීවත් වෙන හංසය දවසක් අසල තියෙන ගහකට වෙලා ගහක අත්තකට වෙලා ඉන්නකොට අත්තෙම ඇවිල්ලා වහනවා කනකොට. දැන් මේ දෙන කතාවට වැටෙනවා. හංසයයි කොක්කයි. කොක්ක අහනවා කොහෙද ඔබ ඉන්නේ කියලා. ඒලා හංසයා මේ මානස විල වර්ණනා කරනවා. ලස්සනයි. හොඳට මල් පිපිලා සුදු එළිතලාව නිල් කැටයක වතුර ටික මේ විදිහට මානස විල පිළිබඳ අපූර්ව වර්ණනාවක් කරනවා. මේ වර්ණනාව කරනකොට අර කොක්කා ඈනුම් ඇරින්නේ. කොක්කා ඉතපත් යනවා ඕක නැද්ද මඩ කන්නේ. මොකද්ද මේකේ අදහස? අර තියෙන සුන්දරත්වය ඒ අගය වටිනාකම හංසයාට තේරුණාට කොකාට තේරුන්නේ මේක තියෙන අදාළත්වය මොකද්ද මේ ධර්ම දේශනාව? අද සමාජයටත් වෙලා තියෙන්නේ ඔක. හංසයෝ වගේ බණ ධර්මයේ ධර්ම ජීවත් වෙන අයට වඩා වෙනස් විනෝදාංශ වෙනවන ක්‍රියාමාර්ග අරගෙන ඔක්කොගේ ජීවත් වෙන මිනිස්සු සමාජයේ වෙන්නේ. ඒත් අපි හංසයෝ වගේ ධර්මයෙන් ගත යුක්ත අරගෙන ජීවත් වෙනවා. බණ ඕන කරන්නේ ඔන්න ඔතන. මේ පිළිබඳ ධර්ම දේශනාව ප්‍රවේශයක් ඇටියට මම ඔය මුංගි කතාව ඉදිරිපත් කළේ. අද මේ නිවසේ සිද්ධ වෙන පින්කම ගැන කෙටියෙන් කතා කරලා අපි මාතෘකාවට අදාළ බණ කියන බණ අහමු. අද මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ ආදරණීය පියාණන් වහන්සේ එරන්ද රූපසිංහ මහත්මයාගේ ආදරණීය මාමණ්ඩිය ඒ වගේම ලේලියවන ඉනෝකා විජයංගනී මහත්මියගේ ආදරණීය මාමණ්ඩිය ඒ වගේම ඉමේස් ගමගේ හා සමිත් ගමගේ කියන මේ මුණුබුරන්ගේ සීයා වෙනුවෙන් සිද්ධ කරන පින්කම්. ඉතින් සහෝදර පිරිස ගැන මේක කතා කරන්නේ. ඉතින් අපේ ප්‍රියන්ත ගමගේ මහත්මයා, ගාමිණී ගමගේ මහත්මයා සහෝදරයෝ හැටියට කටයුතු කරනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ ආරාධනයේ විශේෂ අවශ්‍යතාවය තිබුණේ අපේ ප්‍රියන්ත ගමගේ මහත්මයාගේ නෝන මහත්මියගේ ඒ අත්ංගේ වමනාවට තමයි මේ පින්කම වඩාත් මේ විදිහට ආරාධනා කළේ. මොකද මම අද මේ ධර්ම දේශනාවට බාරගත්තේ ලොකු සතුටක්. ඒ සතුට කියන්නේ අපේ සිරන්ත ගමගේ මහත්මයාත් මාත් 979 දශකවල 80 දශකවල එකට ඉගෙන ගත්තා. පරමල්ලේ අපේ රූපාරණ පිරිවෙනේ අපි එකට ඉගෙන ගත්තා. ඒ තරම් දීර්ඝ කාලීන සම්බන්ධයක් සිරන්තයි මගේ අතර තියෙනවා. ඒක තමයි ප්‍රධානම කාරණේ සිරන්තත් අපිත් අතර තියෙන ඒ සහෝදරත්වය වගේම පරමල්ල කහවත්ත ප්‍රදේශයේ මේ කටයුතු වලදී අප කෙරෙහි බොහොම ලිංගතුව කරන කටයුතු කරන කෙනෙක් තමයි අපේ ප්‍රියන්ත ගමගේ මහත්මයා. ඒ නිවස අපට අමතර නිවසක් නෙවෙයි. මේ ප්‍රදේශයේ යම් සුවිශේෂ අවස්ථාවල ඒ ගෙදරට ඇවිල්ලා අහඹු ලෙස දානමාන වන්දලා ගිහිල්ලා තියෙන අනන්තවත්.
ඒ වගේම මගේ විහාරස්ථානයේට පියන්ත මහත්මයා මොන මහත්මයාත් මේ දියුණුවුත් ගිහිල්ලා පන්සලට ගිහිල්ලා දානමාන තීරණවල තියෙන ඒ තරම් බොහොම දීර්ඝකාලීන සුහදකමක් අපි අතර තියෙනවා. මේ විදිහේ මේ ප්‍රදේශයේ ලොකු කුඩා කාතර ජනප්‍රිය කටයුතු කරන කෙනෙක් තමයි අපේ පියන්ත ගමගේ මහත්මයා කියලා කියන්නේ කාතර. ඉංග්‍රීසි ගමගේ මහත්මයා. ඒ වගේම අපේ සිරන්ත ගමගේ මහත්මයා බොහොම වටිනා කියන පුතෙක් සමාජගත කළා. දුවක් සමාජගත කළා. ඒ නිසා හොඳ බෑන කෙනෙක් හොඳ ලේලි කෙනෙක් ඇතුව ඔහු කටයුතු කළා. ඉතින් කෙසේ නමුත් ඔහුගෙන ආපු ආයු ශක්තිය කර්ම ශක්තිය අවසන් වෙලා එතුමා ඒ ගමන ගියා. පරපුර රැගෙන යන්න එතුමා ඒ තමන්ගේ යුතුයකම් කොටස ඉටු කළා. හොඳ බිරිඳක් හොඳ දුවක් හොඳ පුතෙක් ඇතුව කටයුතු කළා. ඒ නිසා ඔබ පින්වන්ත කෙනෙක් ඇටියට කතා කරමින් පිළිපින්කම සකසගෙන සංවිධානය කරලා කහවත් පිළිසිනිකේතන පිරිවෙන් විහාරාධිපති ඒ වගේම කහවත්ත හා රත්නපුර ශාසනාර්ථ කල මණ්ඩලවල ප්‍රධාන ලේකකාධිකාරී ශාස්ත්‍රපති කහවත්තේ සේනින්ද නායක හඳුනට ආරාධනා කළා. මම හිතන්නේ ගමගේ මහත්තයා ළඟ ඉඳගෙන තමයි ඉවරගත නැන්කින් කතා කරේ. ඉතින් ආරාධනා මට අවුලකුත් වෙන්න ගියා සමහරවිට අන්තිමේ ගෞරව කරගත්තා. 23 කිව්වා 24 කිව්වා 24 6ට කිව්වා 5ට කිව්වා 4ට කියලා අන්තිමට උපුල් මහත්මයා හරියටම තහවුරු කරලා අයමාරට බණ කිව්වට පස්සේ තමයි මේක හරියටම තීරණය කරගත්තේ. ඒක මම ඉතින් අපි ඒක උසුලදත් යනවා ඉතින් කතාව කළේ අගමැත්තක නෙමෙයි නෙවෙයි. ඉතින් ඒ නිසා ඔයයන්ට මේ කටයුතු වලට බොහොම උපකාරී වෙන මේ වගේ අවබෝධයක් තියෙන අපේ පොරන්ජන් වීරසේතු මහත්මයාගේ අයගේ සහයෝගයක් ලබාගෙන මේ කටයුතු කරා. එච්චරයි ගැන කියන්නේ. කවුරුත් හොඳ අය යහපත් අය. එහෙමනම් දැන් අපි මාතෘකාවට අදාළව ගන්න කියලා. ඒතකොට මේ මාතෘකාව පින්නතුනි මංගල සූත්‍රයේ තියෙන කාරණා හතර. එයි මම මේ කාරණා හතර ගැන සඳහන් කළේ. අද දවස පුරාවටම ඔය කාරණා හතර මේ ගෙදර සිද්ධ වෙනවා. දානංච, ධම්මචර්යාච, ඥාතකානංච, අනවජ්ජාන කම්ම. දාන දෙකක් එකක් තමයි අද උදේ දවල් දෙකේ සාංගික දාන, ආමිස දාන පිරිනැමීම. ඒක කොටස. මේ දානය ඒ දානයට අපි කියනවා ධර්ම දානය කියලා. මේ විදිහ දාන ඔන්න අද අපේ සිරන්ත මහත්මයා වෙන්නේ සිද්ධ වෙනවා. ඊළඟට ඒව කරන්නේ ධම්මචර්යාවක්. ධර්මචර්යාවක් හැටියට. මේකේ වැරදි ක්‍රියාදාමයක් නැහැ. ධර්මානුකූලව තමයි මේ දන් දුන්නේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. ඊළඟට ඇයි ඒ වගේ දෙයක් කරන්නේ? අන්න ඔය ගාථාවෙම තුන්වෙනි තැන තියෙන උත්තරේ මොකද්ද? ඥාතකානංච සංග්‍රහය. ඥාති සංග්‍රහයක් හැටියට කරන්නේ. ඊළඟට ඒක කරන්නේ අනවජ්ජාන. නිවැරදි විදියටයි සිද්ධ වෙනවා. නම් ඔය කියපු මංගලක සූත්‍රයේ තියෙන ඔය ගාථාවේ තියෙන කාරණා හතරම මේ නිවසේ සිද්ධ වෙන මේ අවසාන කාල පරිච්ඡේදය. දැන් අපි ඔය පිළිබඳ පොඩි විග්‍රහයක් දෙමු. පින්නතුනි අපි කොතරවා කතා කරන දෙයක් තමයි මේ දානය. දැන් දානය කියන එක ගැන විවිධ තේරුම් තියෙනවා. එතනදී තම වටිනා දෙයක් තමයි දානය යනු අන් කිසිවක් නොව අත්හැරීමයි කියන්නේ. අපිට ඊටම අමාරු දෙයක් උනේ. අත්තරින්න හරි අමාරුයි. හැබැයි අතින් අත්තරියත් පිටින් අත්තරිනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. මෙන්න මේ අත්තරීමයි අපි පුරුදු කරගෙන යන්න ඕන. දානයක් වෙනවා කියලා කියන්නේ අත්තරීම පුරුදු කරගන්න. ඒත් එක්කම පින්නතුනේ මේ දානයක් තුලින් අපි හැම දෙයකම බලාපොරොත්තු වෙන දෙයක් තමයි මරුණාට පස්සේ දිව්‍ය ලෝකයන්. එහෙම නැත්නම් ඉන්හිහාට කියලා නිවන් දකි.
මේ වගේ දුර ඈත තියෙන අරමුණු හොයාගෙන යනවා මිසක මේ කරන ක්‍රියාමාර්ග වලින් මේ මොහොතේ ඒ දවසේ මේ ජීවිතේ සාර්ථකත්වයට කටයුතු කරනවා අඩුයි. මේ ධර්මයේ කියන එක මේ බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ දේවල් තුලින් අපේ විශාල සමාජ මෙහෙවරක් කරන්න පුළුවන්. මේ ලෝකයේ ඉන්න මහා කෝටිපති මිනිස්සු ඔච්චර කෝටි ගණන් හම්බ කරනවා වගේම ධනපති දානපති තත්ත්වයටපත් වෙච්ච දැන් ඔබ අහලා තියෙනවා ඉන්දියාවේ ටාටා කම්පැනි අයිතිකරු අද ලෝකයේ ඉන්න ප්‍රධානම පෙරේ දානපතියෙක් කියලා ඔහුගේ චරිත කතා ආවේ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළා දෙන්න ලැබෙනවා කියලා. දැන් අපි පෞද්ගලික කාලෙත් කතා කළා අපේ ප්‍රදේශයේ පිටියේ බඳු මහා දානපතියෙක් තමයි දැනට දින කීපයකට දිවංගත වෙච්ච අපේ ජාත්‍යන්තර මැණික් පෙරළ ව්‍යාපාරික දිනදාස ගුරුගේ මැතිතුමා. ඉතින් එතුමාගේ සේවය අපි ඇගීමට ලක් කළා. නමුත් සම්පූර්ණ එතුමා පිළිබඳව අපට විග්‍රහයක් කරන්න තරම් ඒ වකවානුව අපට සුදුසුුනේ නැහැ. ඉතින් මේ දෙන්න ලැබෙනවා කියන තැන එතුමා හිටියා. මේ වගේ ලෝක ඉතිහාසය අරගෙන බලුවොත් අපේ ඉතිහාසය අරගෙන බලුවා මේ පරිත්‍යාගයේ තුලින් විශාල වෙනසක් කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඔබ කියවලා ඇති මේක බණ කතාවක් නොවුනත් මේ කතාව හරි වටිනවා. ඒ අන්තර්ජාලයෙන් පිටු කතාවක්. බොහොම මේ වටිනා කතාවක්. මේක මම හිතන්නේ මම වැඩි වශයෙන් බණ කියන අවස්ථාවල මට ලැබෙන්නේ නැහැ. මොකද අවුරුදු දෙකක්ම බණ කියන හිතුවා. දැන් මේ බණ කියන එක දැන් ටිකක් පුරුදු නෑ වගේ. ඉතින් දැන් ගැට ගහගෙන කියනවා ඉස්සර වගේ අර කියාගෙන යන ගතිය තදවලා බණ නොකිය ඉඳලා. වෙනවනේ කාටවත් නේ. ඉතින් කොහොමවත් අපි උත්සාහ කරනවා මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න උත්සාහ කරනවා. ඒක දරුවෙක් කියන්නේ මේක ප්‍රසිද්ධ කතාවක්. යාචක දරුවෙක්. ඉඳා කරන දරුවෙක්. වීදි දරුවෙක් කියලා තේරෙනවා. මේ දරුවා දවසක් වතුර ටිකක් තිබා වෙලා එක ගෙදරකට ගිහිල්ලා දොරට ටක් නෝනා කෙනෙක් දොර ඇරියම නෝනානෝ සොරේ රළුයි ඇයි කියලා අහනවා ටිකක් සැරට ඇයි පාගින නෝනා වතුර තිබායි වතුර වීදුරක් දෙන්න කියලා මේ නෝනා ඉංගන්නන්ට දෙන වතුර මෙහි නැහැ කියලා දොර වහනවා ඊළඟට තවත් ගෙදරකට යනවා ඒ නිවසට ගිහිල්ලා දොරට තට්ටු කළාම දොර ඇරිය නෝනා කෙනෙක් ඒ නෝනා අර විදිහට මෙලව ගන්න. ඒක හරි වටිනවා මේ කතාව. දැන් අර කොළුව තීරණයකට එනවා මොකද? විපාක වතුර වීදුරක් දෙන්නේ නැති මිනිස්සුද මේ සමාජයේ ඉන්නේ. මම මේ මිනිස්සුන්ව පලි ගන්න ඕනේ. කොහොමද පිළිතුරු? පාතාල ලෝකයේ බිහි වෙන තැන දැන් මිනිස්සුන් කෙරෙහි ද්වේෂ කරන්ට වෛර කරන්ට පටන් ගන්නවා. දැන් මිනිස්සුන්ව පලි ගන්න. දැන් අද සමාජයේ උනත් ඔය අපරාධකාරයෝ බිහි වෙන්නේ සමාජයේ වරදී. එක පැත්තකින් 100%ක් නෙවෙයි සමාජයේ වරදී. ඔය එකට කියනවා තවත් ගෙදරකට ගිහින් දොරට ටක් ඒ දොරැරනාවේ නෝනා කෙනෙක්. ඒ නෝනා අහනවා මේ දරුවගෙන් ඇයි පුතේ කියලා. ඒ ජීවිතේ කවදාකවත් පුතේ කියලා ඔහු කාගෙන්වත් කැමැත්තක් ලබාගෙන නැහැ. ඇයි පුතේ? නෝනා දිව ගිලෙන්න වතුර තිබා. වතුර විතරක්. එන පුතේ ගේට. කවදාකවත් ගේකට වැද්දගෙන නැහැ. එන්න පුතේ. වාඩි වෙන්න පුතේ පුටු වේලෝ සැටියේ වාඩි වෙන්න කිව්වා වාඩි. කවදාකවත් ඒ බඳ දෙදරක පුටුවක සැටියක වාඩි වෙන්න ලැබුණා නෑ. හරි.
එන්න පුතේ පොඩ්ඩක්. මම වතුර එකක් ගන්න. අර නෝනා ගේ ඇතුළට ගිහිල්ලා ටික වෙලාවකින් වතුර වීදුරුවක් වෙනකොට මොනවද අරගෙන ඉන්නේ? කිරි වීදුරුව. කිරි වීදුරුවක් අරගෙන ඇවිල්ලා මේ පොඩි කාටද? බඩගින්න, පිපාසාව, වෙහෙස මේ සියල්ල නිසා එක හුස්මට අර කිරි වීදුරුව බීගෙන යනවා. මේ සුති කළොත් පුළුවන් හැටියට හොයන ඒ තරම් අධ්‍යාපනයක් ලැබපු ලොකු කෙනෙක් නෙවෙයි. ඔව් ස්තුති කළා යන්න ඕන කියලා කිව්වා. දැන් මේ සිද්ධිය වල කාලයක් ගත වෙනවා. අපි අවුරුදු 10ක් 15ක් විතර වෙන්නේ නැති 20ක් කියනකො. ටික කාලයකට පස්සේ අර නෝනා අසනීප වෙනවා. ඇය වෛද්‍ය පරීක්ෂණයකට පෙනී හිටියට පස්සේ වෛද්‍යවරු නිගමනය කරන නෝනා ඔබතුමියට තියෙනවා ශල්‍ය කර්මයක් කරන්න. වෛද්‍යවරුත් එක්ක කතා කරලා කොච්චර විතර මුදලක් දෙන්න ලක්ෂ 40ක්. ඉතින් ඒවා කතා බහ කරගෙන පිළිදර ඇවිල්ලා තමන්ගේ තිබිච්ච කාණකර ආභරණ තිබිච්ච මුදල් විකුණන්න තියෙන ඉඩ කඩම් ඔක්කොම විකුණලා ලක්ෂ 40ක් හදාගත්තා. හදාගෙන ගිහිල්ලා අදාළ රෝහලේ නතර වෙනවා. ටික දවසකට පස්සේ ශල්‍ය කර්මය කරනවා. ශල්‍ය කර්මය සාර්ථකයි. දැන් ඉතිරි වෙලා තිබෙන්නේ ලක්ෂ 40 ගෙවලා ගෙදර එන්න. ඇය ලක්ෂ 40ක් අරගෙන අදාළ තැනට යනවා මුදල් ගෙවන්න. ගියාම ඒ මුදල් බාර ගන්න නෝන මහත්මිය කියනවා දොස්තර මහත්තයා කිව්වා නෝනගෙන් සල්ලි ගන්න එපා කියලා. පුදුමයි නේද? ලක්ෂ 40ක් ප්‍රතික්ෂේප කරන වෛද්‍යවරයෙක් වකින්නයි බඳු පින්වන්ත බෝසත් වෛද්‍යවරු ලක්ෂ 40ක් මුදල් ගන්න එපා කියලා. තවත් බිල බැලුවම ලක්ෂ 40යි නෙවෙයි ලක්ෂ 50යි. ඈතේ තියෙන ලක්ෂ 40යි ඉතුරු ලක්ෂ 10 දෙන්නේ කොහොමද කල්පනා කරගෙන ඉන්නකොට තමයි කිව්වේ දොස්තර මහත්තයා කිව්වා මුදල් ගන්න එපා කියලා. ඒත් එක්කම අදාළ වෛද්‍යවරයා එතනට එනවා. එවිල කියන නෝනාට මාව අඳුරන්න පුළුවන්. අනේ දොස්තර මහත්තයා මට නම් නිච්චයක් වාඩි වෙනකොට මෙතන වාඩි කරවගෙන කියනවා නෝනාට මතකද බොහෝම ඉස්සර නෝනාගේ ගෙදරට හිඟාකන කොල්ලෙක් වතුර වීදුරුවක් ඉල්ලගෙන ආවා. යන්තම් මතක් වෙනවා. නෝනා එදා නෝනාගෙන් වතුර වීදුරුවක් ඉල්ලගෙන ආපු මට කිරි වීදුරුවක් දුන්න මතකද? මම තමයි කිව්වේ එදා ඒ වතුර වීදුරුව ඉල්ලගෙන ආපු හිඟන කොල්ල. නෝනා ඔබතුමිය එදා මට දුන්නේ කිරි වීදුරුවක් විතරක් නෙවෙයි. මොනවද දුන්නේ? මනුස්සත්වය දුන්නේ. ඒ වගේම ගුණධර්ම කියන එක දුන්නා. පෞකාර නරක මිනිස්සු අතර ඔබතුමිය වගේ පින්වන්ත අනුන්ගේ දුක හඳුනන කාරුණික මිනිස්සුත් මේ සමාජයේ ඉන්නවා කියලා පණිවිඩය මට කියලා දුන්නා. එහෙනම් ඔබතුමිය එදා මට දුන්නේ මට පරිත්‍යාග කළ කිරි වීදුරුවේ කිරි වලට අමතරව ඔය ටිකක් තිබුණා කියලා බොහොම වර්ණනා කරලා එතුමියට යන සමුදේ. මොකද මේ කතාවේ ඇති වැදගත්? එක පැත්තකින් පින්නතුනේ සත්භාවයෙන් ඇය ඒ පරිත්‍යාග කළ කිරි වීදුරුවෙන් මහා සමාජ පරිවර්තනයක් කරන්න පුළුවන්. ඒ වෙනකොට පාතාලයක් වෙන්න හිටපු ඝාතකයෙක් වෙන්න හිටපු මිනිමරුවෙක් වෙන්න හිටපු චරිතයක් අර කිරි වීදුරුව තුලින් වෛද්‍යවරයෙක් වටිනා මිනිහෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ වෛද්‍යවරයා කියනවා නෝනා මම වෛද්‍යවරයෙක් වුණා විතරක් නෙවෙයි මේ දෙවන්ත රෝහල් පරිස්සමේ හිමිකරුත් මමයි. මම කොහොමද එතනට ආවේ? හිඟා කතා මම ඉගෙන ගත්තා.
අන්න පින්නතුනි ඉගෙන ගන්න දරුවන්ටත් හොඳ තැනක් නෙමෙයි. අද අපේ දරුවන්ට දූ දරුවන්ට අධ්‍යාපනය ලබන්න ඕන කරන පහසුකම් ඔක්කොම ගෙදරින් දීලා හරියට ඉගෙන ගන්නේ නැහැ. නමුත් මේ වගේ දරුවෝ දුකසේ හිඟාගෙන පාලා වෛද්‍යවරයෙක් වුණා නම් දෙමව්පියන්ගේ උදව් උපකාර ලබාගත් දරුවන්ට ඊට එහා කොච්චර දුර ගමනක් යන්න පුළුවන්ද කියන එකත් දරුවෝ කල්පනා කරන්නට ඕනේ. මම සඳහන් කළේ අර දානය නැත්තම් පරිත්‍යාගය කියන එක මේ සමාජ වෙනසක් කරන්න තරම් හේතු වෙන දෙයක්. ඒ විතරක් නෙවෙයි අපේ වක්කලාවට අපේ මිනිස්සු මේ ආගම දහමෙන් ප්‍රායෝගිකව එදිනෙදා තමන්ගේ ජීවන ප්‍රශ්න වලට විසඳුම් සොයන්නේ නැහැ. මොකද අහලා තියෙනවා දැන් අපේ සමාජයේ මිනිස්සු නම් ආගමනුකූල ජීවිත ගත කරන විදිහේ යම් යම් ගැටලු තියෙනවා. හේතුවක් කියන්න කොහොමද අදියේ දැන් ඊයේ මාව හම්බ වුණා එක මහත්මයා. මේ මහත්මයා මට කියනවා අපූර්ව කතාවක්. මොකක්ද? ආම්තුරුනේ මගේ නෝන ගිය පොයට සිල් ගත්ත ගමන් අද වෙනකන් සිල් අරගෙන ඉන්නේ. කියන්නේ උදේ අරගෙන හවස සීනි දුන්නේ. තාමත් සිල් අරගෙන. මාසයකට මේ ඉපෙරදා පොයට කලින් දවස් මට ඔබ කිව්වේ. එතකොට මාසයකටත් වැඩි දැන් සිල් අරගෙන. මොකද්ද මේ කෙනා කරන්නේ? කාමරේට වෙලා ටීවී එක දාගෙන බනහනයි කොමයි කරන්නේ. සිල් දෙක පොරවගෙන බනහන. හාමුදුරුවනේ දර ටික බලන්නේ මම. උයන්නේ මම. එදි ටික හොදන්නේ මම. ගේ අතු ගන්නෙ මම. ඇගේ සිල් රෙද්ද හොදලා දෙන්නේ මම. වෙන එකක් පහාමුදුරුවනේ සිල් රෙද්ද ටික හොදලා බේරලා ගෙනත් තියපුවම ඒක නවා ගන්නවත් ඒක නැත්තක් නේ. ඒකත් මම නවල දුන්නායන් කරේ. ඇගේ වැඩේ බනහන එක. ඒ ඔක්කොම හරි කියනකො හාමුදුරුවනේ මේ මිනිස්යාගේ හොස්සකින් නැස්ස යන්න බෑ. පුදුම තරහක් පුදුම කේන්තියක් නෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් මේ මිනිස්සු මොකද මේ කරන්නේ? මේ ධර්මයේ කියන එකේ වැරදි පැත්තනේ අල්ලගෙන. සිල් ගන්න කෙනා, භාවනා කරන කෙනා අනිත් මිනිසුන්ට වඩා සංවේදී වෙන්න ඕනේ. ඒ අය අනිත් අයට වඩා කරුණාව මෛත්‍රිය තියෙන්න ඕනේ. නමුත් එහෙම එකක් නැහැ. මොකද වෙනවා තියෙන්නේ? දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා නිවන් දකින්න නම් බණ පුළුවන් තරම් බණ අහන්න ඕන. දැන් අපේ විවිධ නාලිකා තියෙනවා බොහෝම ගැඹුරු බණ කියනවා. අපි ධර්මයෙන් බණ කියනවා. ත්‍රිපිටකයේම කියනවා. අපේ ආන්දරෝරු ත්‍රිපිටක පොත් පෙරලාගෙන බොහොම ගැඹුරු දහම් කරුණු විග්‍රහ කරනවා. ධර්මඥානය ලබා ගන්නට ඕන තරම් අද ක්‍රමවේද සකස් වෙලා තියෙනවා. ඒක දැන් සමාජයේ පොඩි ගැටලුවක් මතුවෙලා නේ. මෙච්චර බනහන්ති මේ මිනිස්සු ඇයි දෙයියනේ මෙතන ධර්මය පිළිබඳ අවබෝධයක් තියෙනවා. නමුත් එය ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒකනේ ප්‍රධාන ප්‍රශ්නේ. ඒ ධර්මයේ කියන එක ජීවිතයට සම්බන්ධ කරගන්න. බණ පින්නතුනි මේ ත්‍රිපිටක ධර වුණා ධර්මයේ ධර්ම ජීවත් වෙන්නේ නැත්නම් වැඩක් නෑ. මම පොඩි කතාවක් කියන්නම්. මේ එක හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේට ගෝලියෝම හදලා තියෙන දොස්දා. උන්වහන්සේගෙන් ඉගෙනගත්ත ගෝල පිරිස. ඒ අතර මඟපල ලබා ගත්ත අය බොහෝ. එයිම ත්‍රිපිටකය පිළිබඳ බොහොම ගැඹුරු අවබෝධයක් තියෙන හාමුදුරුවෝ. ඒක දවසක් මේ හාමුදුරුවෝ
මොන ගහන්න ගෝල හාමුදුරුවමක් එන්නේ. ඇවිල්ලා කියනවා ලොකු හාමුදුරුවනේ මම ඔබ වහන්සේ හොයාගෙන ආවේ මට මේ අනුන් මෙවැනි බණක් ඉගෙනගෙන යන්න. ඒ කියන්නේ පින් අනුමෝදන් කරන බණ ඉගෙනගෙන යන්න යාවේ. අනේ පොඩි නම මට ඔකට වෙලාවක් නෑ. දැන් අහවල් වෙලාවට අහවල් පන්තියට යන්න ඕනේ. අහවල් අයට කමටහන් දෙන්න යන්න ඕනේ. මගේ දිනපොතේ අද නම් විනාඩි 5ක්වත් මේ ඉඩක් නෑනේ. මට ඔකට වෙලාවක් නෑ. ඒ වෙලාවේ අර තරුණ හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ ඇඟට පතර නොදෙනී වචනයක් කියන. ඕම කිය හාමුදුරනේ ඔබ වහන්සේට පිරිනව මේ අපවත් වෙනවත් වෙලාවක් හොයාගන්න බැරි වෙයි කියලා උන්වහන්සේ කියනවා. හාමුදුරුවෝ කල්පනා කරනවා මොකද්ද මේ කතාව? මේ පොඩි හාමුදුරුවෝ ආවේ මගෙන් බණ ඉගෙනගෙන යන්න නෙවෙයි මට උගන්වලා යන්න. දැන් උන්වහන්සේ හැරෙනවා Taman දිහා. ඒක මම කොච්චර ධර්මයේ දන්නවද? සූත්‍ර පිටකේ මට කටපාඩම්. විනය පිටකේ අභිධර්මයේ පිටකේ මට කටපාඩම්. ඒ ගැඹුරු ධර්මයේ පිළිබඳව මට කොච්චර දැනගන්න. ඒ වුණත් අඩුම ගානේ මට අද වෙනකම් සෝවාන් වෙනවත් බැරිලා. මම කිසිම අධිගමයකටපත් වෙලා නැහැ. මම දැන් ධර්මයේ දන්න කෙනෙක්. ඒ නිසා මම අද මේ සියලුම වැඩ නතර කරලා වණගත වෙනවා. දවසෙන් දෙකකින් රහත් වෙලා එන්නේ. දැන් ධර්මයේ දන්න නිසා මට ගැටලුවක් නැහැ. මම දැන් රහත් වෙලා යන්නේ අදම පිටත් වෙනවා. මට ඒක අනිත් වෙනවා රහත් වෙලා ආපහු එන්න පුළුවන්. වණගත වෙලා උන්වහන්සේ 12 අවුරුද්දක් භාවනා කළා. 12 අවුරුද්ද පිරින දවසේ රාත්‍රිය වෙන මේ වගේ රාත්‍රියක් මොහොතේ උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ පිළිබඳ ආවර්ජන කරනකොට උන්වහන්සේගේ ඇස් දෙකෙන් කඳුළු කඩා වැටුණා. කඳුළු කඩා වැටෙනකොට උන්වහන්සේ අඬනවා. ඒ සමීපයේ ගහක හිටිය වෘක්ෂ දේවතාවිය ඇහෙන්න අඬන්න පටන් ගත්තා. අපි හාමුදුරුවෝ ඇයි ඔබ අඬන්නේ? හාමුදුරුවනේ අඬලා රහත් වෙන්න පුළුවන් නම් මාත් එකක් ලබා ගන්න අඬන්නේ. අනේ දෙයියොත් මට කොළොප්පම් කරනවා නේ කියලා උන්වහන්සේ තමන්ගේ ඒ පිළිවෙත් මාර්ගය වෙනස් කරලා අත්කිලමතාන යෝගයෙන් ඉවත් වෙලා දැන් පන්සලේ ඉන්න කාලේ කාමසුකල්ලිකාන යෝගයේ වගේ ජීවිතයක් ගත කරා. වණගත වුණාට පස්සේ අත්කිලමතාන යෝගී ජීවිතයක් ගත කරා. දැන් මේ මාර්ග දෙකම ඉවත් කරලා අපේ බෝසත්යන් වහන්සේ අනුගමනය කළ මධ්‍යම ප්‍රතිපදාවෙන් කටයුතු කරන උන්වහන්සේට කෙටි කාලයක් තුළ උතුම් වූ අරහත් භාවයට රහත් භාවයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. එතන මොකද්ද මේ කතාවෙන් අපේ ජීවිතේට අපි ගන්න තියෙන්නේ? ධර්මය දැනගත්තට බෑ පින්නතුනි. ඒ ධර්මය ප්‍රායෝගික කරගන්න. දැන් අපේ මිනිස්සු දැන් මට පෞද්ගලික කාලේ එක හාමුදුරුවමක් වෙනවා හාමුදුරුවනේ මේ රටේ ඉන්න හාමුදුරුවෝයි මිනිස්සුයි කරන්නේ බණ කියන එකයි බණ කියවන එකයි තුව කරන්නේ බණ පොත් බලන එකයි බණ කියන එකයි කරන්නේ. පිළිපදින අය නැහැ. ඔතන වෙනවා. බණ ගොඩක් දැනගත්ත නැතුව කමක් නැහැ. මම කියන්නේ බණ ඉගෙන ගන්න එපා කියලා. ඒ දන්න සුළු කොටස හරි ආවර්ජන කරලා තමන්ගේ ජීවිතේ පරිවර්තනය කරගන්න. ඒ තමයි ධර්මයෙන් ලබන ප්‍රයෝජනෙ කියලා කියන්නේ. අද ධර්මයෙන් ප්‍රයෝජන ගන්න කවුද? උත්පත්තියම බෞද්ධයි කියන අපි මිනිස්සුනේ. දැන් ඔයාලා කියනවා ඇමරිකාවේ දැනට ඉන්න ජනාධිපතිතුමාට ඊට එහා ජනාධිපතිතුමාට එහා හිටියන්නේ බිල් ක්ලින්ටන් මගේ මතකයේ හැටියට ජනාධිපතිවරයෙක් හිටියා. ඉතින් එතුමා පසු කාලෙක රෝගාතුර වුණා. එක සල්ලි කර්මයක් කරා. ඔහුට තව සල්ලි කර්ම කීපයක් ඉස්සරහට කරන්න තියෙනවා. ඔහු ඔය සල්ලි කර්මය කරලා විවේකව ඉන්න අතර ඔහුට දැනගන්න ලැබෙන බුදුදහම ගැන. ඔය ඉංග්‍රීසි භාෂෙන් බුදුදහම පිළිබඳ ලියවෙච්ච පොත් කීපයක් තියෙනවා.
ඒ වගේම භාවනා පිළිබඳ කෙටි සුළු අවබෝධයක් ලබන භාවනාව. ඒ වගේම ක්ලින්ටන් ආහාර රටාව වෙනස් කරනවා. සම්පූර්ණයෙන් මස් කෑමෙන් වළකිනවා. ඉන්ද්‍රයන්ට මාළු පෙත්තක් කනවා කියලා ඔහුගේ ප්‍රකාශය සටහන් වෙනවා. දැන් මෙහෙම යනකොට පින්නතුනි ඔහු බලාපොරොත්තු නොයෙක් ආකාරයට ඔහුට සුවයක් ලැබෙනවා. දැන් ඔහුගේ වෛද්‍යවරු කියනවා ඔබතුමාට දැන් නම් ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය නැහැ. කොහොමද මේ ඊළඟ ජනාධිපතිවරයා මේ තත්ත්වයටපත් වුනේ? ධර්මයේ පිළිබඳ අවබෝධයක් ලබාගත් ධර්මයට අනුව තමන්ගේ ජීවන රටාව වෙනස් කරගත්තා. භාවනාව තුළින් හිත වෙනස් කරගත්තා. ඒත් එක්කම ඔහු සුවයටපත් වෙනවා. අපේ රටේ පින්නතුනි ඔක්කොම බෞද්ධ. වැඩි පිරිසක් බෞද්ධ. නමුත් වැඩි පිරිසක් රෝගී බවට පත් වෙන්නේ අපේ මිනිස්සුන්. එයි අපි කොච්චර අවුරුදු 2000 ගණනක් වෛර කරන්න එපා කිව්වා. මම මේ ඊර්ෂ්‍යා කරන්න එපා කිව්වා. ආවේගශීලී වෙන්න එපා කිව්වට ඕකම කරන්නේ. ඕකම තමයි. ඉතින් මෙන්න මේ තියෙන ආවේග හිතට එන්නේ මිනිස්සු රෝගීන් බවට පත් වෙනවා. මේ තරම් උතුම් ධර්මයක් අපට තියෙද්දී ඇයි ඒ ධර්මය ප්‍රායෝගික කරගන්නේ නැත්තේ? මා සඳහන් කරන්නේ ඔබ සොයාගෙන යා යුත්තේ ධර්මයේ ගැඹුරට නෙවෙයි. ඔබ ඉගෙනගත්ත ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්න. ඒක තමයි අවශ්‍ය දෙයක් තියෙනවා. ඒ අවශ්‍ය දේ තමයි පින්නතුනි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒක හොරෙක් මේ හොරා අවශ්‍ය වුණා. ඔහු දැනගෙන හිටිය පන්සලේ ලොකු හාමුදුරන්ගේ කාමරේ රන්තලියක් තියෙනවා. දැන් මොහුගේ ඉලක්කය තමයි මේ රන්තලිය හොරාගන්න. ඒක මොන විදිහින්වත් කරන්න බැරි අතුරු කරන ලොකු හාමුදුරුවෝ. දුහඳුනේ කොහෙවත් තියන්නේ නැහැ. ඔහු කල්පනා කරන හොරා ඔකට හොඳ ක්‍රමයක් තියෙනවා. මම පන්සලට ගිහලා මහාන වෙන්නේ. පන්සලට ගිහලා මහාන වුණාම ලොකු හාමුදුරුවෝ මංගෝලියෙක්. ඊට පස්සේ මට පුළුවන් යතුරු කැරැල්ල ප්‍රමාදයකදී ලොකු හාමුදුරන්ගේ යතුරු කැරැල්ල අරගෙන රන්තලිය හොරකම් කරනවා. දැන් ඔහු මහාන වුණේ මොකටද මේ හොරා? හොරා මහාන වුණේ රන්තලිය හොරකම් කරනවා. එක දවසක් මේ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ අර සිල්වත් ගුණවත් හාමුදුරුවෝ ආශ්‍රය කරන මොහුගේ චර්යාව වෙනස් වෙනවා. චර්යාව වෙනස් වෙලා ඔහු අන්තිමට මොකද වෙන්නේ? රහත් භාවයට පත් වෙනවා. මානෙලා ඉන්නේ රන්තලිය හොරකම් කරන මානව. රහතන් වහන්සේ නමක් වටපත් වුණා අර චෞර මිනිස්සු. දැන් මෙයා හරි වැඩක් කරනවලු කරන්නේ. දැන් ඉතින් කාලුපාංගෝ දැන් ඉතින් රන්තලියේ ප්‍රශ්නයක් නෑ, කාමරේට යන්න පුළුවන්. නිතරම ගිහිලා රන්තලියට වඳිනවා. අනිත් හාමුදුරුවෝ මොකද මේ රන්තලියට වඳින්නේ? රහතන් වහන්සේ මම රන්තලියට වඳින්නේ. අනේ මේ රන්තලියේ හින්දා තමයි මම රහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. දැන් ඔබට අවබෝධ වෙන්නේ නැති දන්න දේ ඉගෙනගත්ත කෙටි ධර්මයේ පිට පුළුවන් තරම් ජීවිතයට සම්බන්ධ වෙන්න. එපා කොයි වෙලාවකවත් වයින්. තරහ ක්‍රෝධයක් ඇති කරගන්න එපා. ඊර්ෂ්‍යා කරන්න එපා. දැන් අපේ මිනිස්සු ළඟ තියෙන බරපතලම වැරදි ඊර්ෂ්‍යාවෙන් කාටවත් දියුණු වෙන්න බැරි. සමාජයේ බොහෝ දෙනාට දියුණු වෙන්න බැරි මේ ඊර්ෂ්‍යාව නිසා. මම දැක්කලා ත්‍රිවිධ ගහලා තියෙන කොහොමද ඊර්ෂ්‍යාව රුසියාවට අදාළයි. ඒ ලස්සන දෙක ගහලා තියෙනවා. දැන් නම් ඒකත් ඇත්ත තමයි. දැන් දෙකක් තමයි ඊර්ෂ්‍යාව කියන්නේ. ඒක දවසක් වෙනතුනේ මේ ඒක නෝන කියන්නේ. හවස 5ට විතර ගෙවල් පිටු තියෙන පන්සලට යනවා. පන්සලට ගිහිල්ලා බෝධිය ළඟට වෙලා ඉන්නවා. බෝධි පූජා කියන්නේ නැහැ. බෝධිය දිහා බලාගෙන ඉන්නවා. ආම්බුරු දවසක් අහනවා ඈනෝන.
මොකද මේ බෝධිය ළඟට වෙලා බෝධියට රවරවා ඉන්නේ. මොකද ප්‍රශ්නයක්ද? දවසක් දෙකක් ගියාට පස්සේ දෙන ඔව් හාමුදුරනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද? මේ අල්ලපු ගෙදර කට්ටිය එකතු වෙලා හවස 5ට විතර මිදුලේ අඹ ගහ යට ඇවිල්ලා හිටන් පොඩු ටික වටේට තියාගෙන ඉස්තෝලියකුත් මේ වගේ තියාගෙන ඒ පොච්චියක් වත් කරගෙන ඇවිල්ලා මොනවා හරි කටකැස්මකට අරගෙන ඇවිල්ලා ඒ බිබි ඕම සන්තෝෂෙන් hina වෙවි ඉන්නවා. මට ඔක බලන් ඉන්න බෑනේ හම්බුනේ. මට ඔක බලන් ඉන්න බෑ. ඒ නිසා මේ නාටකම් ඉවර වෙනකම් මම මේ බෝධිය ගාත්‍රා අපි හම්බුන අහනවා. ඒත්තන්ගේ මොකක්ද කරදරයක් වෙලා තියෙනවද? අනේ නෑ. එහෙමකුත් නෑ මට බලන් ඉන්න බෑ මේ මිනිස්සු සන්තෝෂෙන්. ඕන අපිට කියන දේ ඔක. තව කෙනෙක් සතුටින් ඉන්නව බලන් ඉන්න බෑ. නෝනා ඔබතුමී ගෙදරින් ආරාධනාවක් කියම ලැබුණේ නැත්නම් කෑමකට එන්න. ආරාධනාවක් ලැබුණා හම්බුනේ කවුද උන්ගේ කන්නේ යන්නේ? සරපේ නාමදොස් දෙනවා. නෝනා මම ඔබතුමියට සතියක් කල් දෙනවා. ඔබතුමිය ගෙදර ගිහිල්ලා ඔය අල්ලපු ගෙදර කට්ටියකට කෑමකට ආරාධනා කරා.